තෙරුවන් සරණයි සෑම දෙනාටම. අපේ DP පිරිවෙන තුලින් එකතු වෙන අපේ පොඩි හාමුදුරුවරු සිල් මෑණිවරු වගේම අපේ දුවල පුතාලා වෙනුවෙන් ගෙනෙන පිරිවෙන් අවසාන පන්තියේ පාලි පාඩම් වල අපි අද කතා කිරීමට බලාපොරොත්තු වෙන්නේ 18 වෙනි පාඩම පිළිබඳව. 18 වෙනි පාඩම අපදාන පාළියේ තුන්වෙනි කොටස. තුන්වෙනි කොටස කියලා පොතේ වෙන් කරලා නැති වෙන්න පුළුවන්. මොකද පොඩි හාමුදුරුවෝ අපි සිල් මෑණිවරු දන්නවා අපි මේ අපදාන පාළියේ ගාථා 190ක් තියෙනවා. ඒතර මේ 190 අපි කොටස් වශයෙන් කතා කරනකොට ගාථා 50ක් මීට කලින් අපි පාඩම් දෙකක් තුලින් කතා කළා. අද තුන්වෙනි කොටස හැටියට ඒක විශේෂත්වයක් නෑ. අපිට කතා කරන්න පුළුවන් වෙලාවත් එක්ක බෙදාගෙන තියෙන්නේ. ඉතින් ගාථා වශයෙන් ගත්තම ගාථා 51 ඉඳලා මහා ප්‍රජාපති ගෞතමී අපදානේ ඇය පිළිබඳව ඒ අවසානයේ ඇගේ උපත සංසාරය එතකොට ඇගේ පිරිනුවන් පෑම ආදී කතන්දරවල පෙළගැස්මක් තමයි අපි දිගට කතා කරගෙන එන්නේ. ඉතින් අද මේ 51 ඉඳලා අපි ඉදිරියට අද පුළුවන් තරමක් කතා කරමු. ඒ සඳහන් වෙන 51 වෙනි ගාථාව නතිත්ත පුබ්බං තව දස්සනේන චක්කුං සෝතං තව භාසිතේන චිත්තං මමං කේවල මේකමේව පප්පුය්‍ය තං ධම්ම රසේන තිත්තිං තව දස්සනේන ඔබගේ දැකීමෙන් තව එතකොට තව දස්සනේන ඔබගේ දැකීමෙන් චක්කුං ඇස න තිත්ත පුබ්බං න කියන එකෙන් කියන්නේ නෑ කියනවා. එතකොට නැත්තම් නොවූ ඒක දන්නවා විරුද්ධ. එතකොට තෘප්ත නොවූ විරූය. එතකොට මේක දැකලා ඇස මොකද වෙන්නේ තෘප්තිමත් වෙන්නේ නෑ. තව භාසිතේන තව ඔබගේ භාසිත කිව්වේ වචනයෙන් ඔබගේ කතාවෙන් ඒ වගේම සෝතං කන න කියලා දාන්නේ. එතකොට න කියන්නේ නෑ කිව්වට අර උඩ අර්ථය ගන්නවා. ඒක ගාථාවල ඒ ක්‍රමේ පොඩි හාමුදුරුවෝ දන්නවා. තෘප්තිමත් නොවූ විරූය. එතකොට දැකලා ඇහැ තෘප්තිමත් වෙන්නෙත් නෑ. අහලා කන තෘප්තිමත් වෙන්නෙත් නෑ. කේවලං හුදෙක් මමං මාගේ තං ඒකමේව චිත්තං ඒ එකම සිත ඒකමේව චිත්තං සිත ධම්ම රසේන දහම් රසයෙන් තිත්තිං තෘප්තියට පප්පුය්‍ය පැමිණ සිටි. එතකොට කියන්නේ මොකද්ද? ඇහෙන් දැකලා සතුටු වෙන්නේ නැහැ. කනෙන් අහලා සතුටු වෙන්නේ නැහැ. එහෙනම් තෘප්තිමත් වෙන්නේ නැහැ. තෘප්තිමත් උනේ මොකෙන්ද? දහම් රසයෙන් තමයි තෘප්තිමත් උනේ කියලා තමයි කියන්නේ. 52 වෙනි ගාථාව. නන්දතෝ පරිසායං තේ වාදි දප්පාපහාරිනෝ යේතේ දක්ඛන්ති වදනං ධඤ්ඤාතේ නරපුංගව නර කියන්නේ මිනිස්සයන්ට මිනිස්සු පුංගව ශ්‍රේෂ්ඨයාණෙනි නර පුංගව ඒ කාටද මේ කියන්නේ නර ශ්‍රේෂ්ඨයා කවුද බුදුහාමුදුරුවෝ එහෙනම් බුදුරජාණන් වහන්සේ නැත්තම් නර ශ්‍රේෂ්ඨේනි නදතු අතීත නැත්නම් අභිහිත නදතෝ අභිහිත නාද පවත්තන. එතකොට නදතෝ කියන්නේ අභිහිත නාද පවත්තන. වාදි දප්ප අපහරිනෝ වාදි කියන්නේ වාද කරන අයට දප්ප දර්පණය අහංකාරකම මාන්නය අපහරිනෝ වාද කරනුන්ගේ මාන්නය ආඩම්බරකම මතනය කරලා දානවා කුඩු පට්ටම් කරලා දානවා. තේ වදනං
ඔබගේ ශ්‍රී මුඛය යේ දක්칸ති යමෙක් දකින්ද එන කවුරු හරි බුදුහාමුදුරන්ගේ ශ්‍රී මුඛය දකිද්ද තේ ඔහු දඤ්ඤා පින්වන්තයෝය. එහෙනම් බුදුහාමුදුරන්ගේ ශ්‍රී මුඛය දකින්න ඇත්තෝ පින්වන්තයි. ඇයි අර වාදකාරයන්ගේ එනතන් නාද පවත්තන කෑ ගහණෙවුන් නිශ්ශබ්ද කරන බුදුහාමුදුරුත් එක්ක වාද කරලා දිනන්න බෑ. ඒ ඇත්තෝ එහෙනම් නිශ්ශබ්ද කරන බුදුහාමුදුරන්ගේ ශ්‍රේෂ්ඨකම තමයි මෙතනින් කියන්නේ. 53 ගාථාව. එතකොට දීගංගුලි තම්බනකේ සුභේ ආයත පන්හිකේ යේ පාදේ පනමිස්සන්ති තේපි දඤ්ඤා ගුණන්දර. ගුණන්දර බලන්නකෝ චුටි හාමුදුරනේ බුදුහාමුදුරන්ට මෙතන ගුණධාරි උතුමාණිනි. ඉස්සල්ලා කිව්වා නර පුංගව. එතනත් උපමාවක් කිව්වා. බුදුහාමුදුරන්ට භාවිතා කරන නම් ගොඩයි. ගුණන්දර ගුණධාරි උතුමාණිනි. දීග අංගුලි දීගංගුලි කිව්වේ ඒකයි. දීග ඇඟිලි දිගු ඇඟිලි. එතකොට දිග ඇඟිලි. තම්බ නකේ තඹවන් නක කියන්නේ නිය. දඹවන් නිය තියෙන. එතකොට ආයත පන්හිකේ දිග විලුඹක් තියෙන. සුභේ සුභ වූ පාදේ පාදයන් ඔබගේ පාදයන් යමෙක් යේ කිව්වේ යමෙක් පනමිස්සන්ති වඳිද්ද. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේට කවුරු හරි වඳිනවා නම් තේ අපි ඔහුද දඤ්ඤා පින්වන්තයෝය. කවුරු හරි කෙනෙක් ගුණධාරී උතුමාණිනි දිග ඇඟිලි තියෙන දඹවන් නිය තියෙන දිග විලුඹක් තියෙන බුදුහාමුදුරන්ට වඳිනවා නම් ඒ ඇත්ත පින්වන්තයි කියලා කියනවා. මදුරාණි පහට්ටානි දෝසග්ගානි හිතානිච යේතේ වාක්‍යානි සොස්සන්ති තේපි දඤ්ඤා නරුත්තම. නරුත්තම ආයත් අමතනවා. නරශ්‍රේෂ්ඨයාණෙනි. ඒ කියන්නේ බුදුහාමුදුරනේ කියන එකමයි. තේ ඔබගේ මధుරාණි පහට්ටානි. මధుරාණි කිව්වේ මధుර මිහිරි වූ පහට්ටානි ප්‍රහර්ෂය ඇති කරන. දෝසග්නි ද්වේෂය නැති කරන. දෝස අග්ගි කියන්නේ ද්වේෂය කියන ගින්නක්නේ. එතකොට ද්වේෂය නැමැති ඒ ගින්න නැති කරන ද්වේෂය නැති කරන. හිතානි හිත වූ වාක්‍යානි වචන යේ සොස්සන්ති යමෙක් අසද්ද ඒ වාක්‍ය බුදුහාමුදුරන්ගේ වචන කවුරු හරි බණ කවුරු හරි අහනවා නම් තේ අපි තේපි ඔහුද දඤ්ඤා පින්වන්තයෝය. එහෙනම් බුදුහාමුදුරන්ගේ කවුරු හරි වචන අහනවා නම් ඒ කියන්නේ කේන්ති නිවන සතුට ඇති කරන බුදුහාමුදුරන්ගේ ඒ වචන අහනවා නම් ඒ ඇත්තොත් පින්වන්තයි කියලා කියනවා. ඒතර 55 වෙනි ගාථාව. දඤ්ඤාහං තේ මහාවීර පාද පූජන්තප්පරා තින්හ සංසාර කන්තාරා ස්වාකේයේන සිරීමතෝ. ස්වාකේන සිරීමතෝ. මහාවීරයා මහාහංස තේ ඔබගේ පාද පූජන්තප්පරා. එතකොට පිදීමෙහි නිරත වූ තින්න සංසාර කන්තාරා. තින්න කියනවා තරණය කරපු. එතකොට තරණය කළ සසර කතර ඇති තින්න සංසාර
කාන්තාර. එතකොට තින්න සංසාර කාන්තාරා. කඩාගත්තම හරි ඔය මතක තියාගන්න. ලෙහෙසි දන්න වචන. තින්න තරණය කළ සංසාර සසර කාන්තාරා කතර. සසර කතර ඇති. තින්න සංසාර කාන්තාරා. තරණය කළ සසර කතර ඇති. අහං මම සිරීමතෝ ශ්‍රීමතානන්ගේ බලන්නකෝ එතනත් බුදුහාමුදුරන්ට කියනව නමක්. මෙතනත් මහාවීර කිව්වා. ශ්‍රීමතානන්ගේ ස්වාක්කේන එතකොට සුන්දර වාක්‍යයෙන් ස්වාක්කේන එනම් සුන්දර වූ වාක්‍යයෙන් දඤ්ඤා පින්වන්තියක් වීමි. එතකොට කවුද මේ කියන්නේ? මහා ප්‍රජාපති ගෞතමී කියනවා බුදුහාමුදුරන්ගේ වචන අහලා ඇය පින්වන්තියක් කියලා. 56 තතෝසා අනුසාසෙත්වා බික්ඛු සංගම්පි සුබ්බතා රාහුලානන්ද නන්දේච වන්දිත්වා ඉදමබ්‍රවී තතෝ ඉක්බිති සුබ්බතා සා සුබ්බතා මනා පැවතුම් ඇති. සා කිව්වේ ඇය. කවුද? ප්‍රජාපති ගෞතමිය. බික්කු සංඝං අපි බික්කු සංඝයාටද අපි කිව්වේ මතකනේ? බික්කු සංඝයාටද කියන එකනේ. මතක නිපාතේ. එතකොට භික්ෂු සංඝයාටද අනුශාසෙත්වා අනුශාසනා කොට. ඒතර මහා ප්‍රජාපති ගෞතමිය භික්ෂු සංඝයාටද අනුශාසනා කොට කියනවා. අනුශාසනා කරනවායි කියන්නේ මෙතන අර ආනන්ද හාමුදුරුවෝ හිම අඬනවනේ දුක හිතලා ඊට පස්සේ අඬන්න එපා කියලා ඒ කරන අනුශාසනාවන් තමයි කියන්නේ. නැත්තම් බුදුහාමුදුරුවෝ ඉද්දි හාමුදුරුවරුන්ට අනුශාසනා කරන භික්ෂුණීන් වහන්සේලා වැරදියට ගන්න එපා මේක. නැත්තම් කාන්තාවක් අනුශාසනා කරාද හාමුදුරුවන්ට කියලා. මොකද භික්ෂුන් වහන්සේලානේ අනුශාසනා කරන්නේ සිල්මෑණිවරුන්ට. නැත්තම් දස සිල් මාතාවන්ට භික්ෂුණියන්ට. එතකොට මෙතන කියන්නේ අර අඬන්න එපා හැම කියපු එක. ඒකයි. අනුශාසනා කොට රාහුලානන්ද නන්දේච රාහුල මෙතනින් කැඩෙනවනේ රාහුල ආනන්ද. එතකොට රාහුල ආනන්ද නන්ද තෙරවරු තුන්දෙනෙක්. රාහුල හාමුදුරුවෝ ආනන්ද හාමුදුරුවෝ නන්ද හාමුදුරුවෝ ඒකයි තෙරවරු. වන්දිත්වා වැඳ එතකොට අර හාමුදුරු තුන්නමට වැඳා. වැඳ ඉදං අබ්‍රවී ඉදං මේම කිව්වා. මොනවද කිව්වේ? රාහුල හාමුදුරන්ටයි නන්ද හාමුදුරන්ටයි ආනන්ද හාමුදුරන්ටයි. මේ හාමුදුරන්ට මොනවද කිව්වේ කියලා බලමු. ආසීවිසාල සමයේ රෝගාවාසේ කලයේ බරේ නිබ්බින්තා දුක්ඛ සංඝාතේ ජරා මරණ ගෝචරේ. ඒ ජීවිතය ගැන කියන්නේ. ආසිවිස ආලය සමි ආසිවිස ආසිවිස කියන්නේ සර්පයා. එතකොට සර්පයන් වසන ආලය. ආලය කියන්නේ හුඹහ. තුඹස. අපි කියන්නේ තුඹස. නැත්තම් සිංහලෙන් නියසාමාර කියන හුඹහ කියලා කියන්නේ නේද? හුඹසක්, තුඹසක්. එතකොට සමාන වූ. එතකොට සර්පයෝ වසන හුඹහක්. සර්පයන්ගේ ගේ කවුද හදන්නේ? සර්පයාද හදන්නේ? නෑ වේයෝ හදන්නේ නේද? අනුන්ගේ ගෙවල් වල පදිංචි වෙලා ඉන්නේ සර්පයෝ. වේයෝ තමයි සර්පයන්ට ගෙවල් හදලා දෙන්නේ. හුඹස් හදලා දෙන්නේ නේද? ඒකත් හරි ලස්සන වැඩේ නේ. එතකොට සර්පයන් වසන තුඹසස් සමාන වූ රෝගා වාසේ රෝගයනට වාසස්ථාන වූ රෝග ආවාසේ. රෝග ආවාසේ කියන්නේ ඒකයි රෝග ආවාසේ. නිකන් රෝගයන්ට වාසස්ථාන වූ ආවාසයක් වගේ ගෙයක් වැනි වූ දුක්ඛ සංඝාතේ දුක් හඳක් වූ ජරා මරණ ගෝචරේ ජරා මරණයන්ට ගොදුරු වුණා වූ මොකද්ද? කලේබරේ ශරීරය නිබ්බින්තා කළු පිරුණෙමි. එතකොට ශරීරය එතකොට අර ජරා මරණ වලට
ගොදුරු වුණා වූ මේ සිරුර ගැන කලකිරලා ඉන්නේ. මොකද මේ ජීවිතේ ඇති වැඩක් නැහැ කියලා කලකිරිල්ලෙන් තමයි කතා කරන්නේ. නානා කලි මලාකින්නේ පරායත්තේ හිරීහකේ නිරීහකේ තේන සබ්බාතු මිච්ඡාමි අනුමඤ්ඤත පුත්තකා. නානා කලි සම එතකොට නානා කලි නානා කිව්වේ නොයෙක් නානා නොයෙක් කලි මලාකින්නේ එතකොට නොයෙක් කුණු කසලින් ගැවිසීගත් පරායත්තේ අනුන් අයත්තු පර කියන එකනේ අනුන්ගේ පර කිව්වම අපි අත් වැඩ පර වැඩ තමන්ගේ වැඩ අනුන්ගේ වැඩ ඔය පරයා කියලා එහෙම බනිනවා. බනින වචනයක් නෙමෙයි පරයා කියන්නේ අනුන්ගේ කියන එක. සමහර කෙනෙක් පර බල්ලා කියනවා. පර බල්ලා කියන්නේ අනුන්ගේ බල්ලා. අපේ බල්ලා නෙමෙයි අනිත් අයගේ බල්ලට අල්ලපු ගෙදර බල්ලා හරි ඒ බල්ලට කියන පර බල්ලා කියන්න පුළුවන්. අපේ බල්ලා නෙමෙයි. මේ පර පරා යත්තේ. එතකොට අනුන් අයත්තු තමන් සන්තක නොව. හිරීහකේ. හිරීහකේ. එතකොට නිරීහක නිරීහක කියන්නේ අකර්මණ්‍ය වූ ශරීරේ කලකිරුණා. එතකොට නිරීහකේ අකර්මණ්‍ය වූ ඒ ශරීරේ කලකිරුණා. තේන ඒ නිසා නිබ්බායිතුං පිරිනිවෙන්නට ඉච්ඡාමි කැමැත්තෙමි. දැන් පිරිනවන් පාන්න කැමැති. එතකන පුත්තකා දරුවෙනි අනුමඤ්ඤත අනුදණියු. ඒ කියන්නේ පුත්තකා දරුවන්. කවුද මේ කියන්නේ? මහා ප්‍රජාපති ගෝතමිය කියනවා එහෙනම් අනුදැන වදාරන්න මම පිරිනුවන් පාන්න සූදානම් කියලා ආනන්ද නන්ද රාහුල කියන හාමුදුරුවරුන්ට. 59 නන්දෝ රාහුල බද්දෝච වීත සෝකා නිරාසවා තිතා චලට්ඨිතිරා ධම්මතං අනුචින්තයුං. වීත සෝකා පහ වූ ශෝක ඇති නිරාසවා ආශ්‍රව රහිත වූ නන්දෝච නන්ද තෙරණුවෝද රාහුල බද්දෝච රාහුල භද්‍ර තෙරුන්ද. එතකොට අචලට්ඨිති තිරා. එතකොට පර්වතයක් මෙන් තිර කියන්නේ ස්ථීරව. එතකොට ස්ථීර හරියට පර්වතයක් කියන එක හෙලවෙන්නේ ඒක ස්ථීරයි. ඒ වගේ තිතා සිටියා වූ ධම්මතං දහම් ස්වභාවය අනුචින්තයුං අනුව චින්තයුං සිතුවා. එතකොට අනුචින්තයුං අනුව සිතුවා. එතකොට පහ වූ ශෝක ඇති ආශ්‍රව රහිත වූ නන්ද තෙරණුවෝද රාහුල බද්ද තෙරණුව වහන්සේද පර්වතයක් මෙන් ස්ථීරව සිටියා වූ දහම් ස්වභාවය අනුව හිතුවා. එතකොට ධර්මය අනුව ඒ හාමුදුරුලත් ඊට පස්සේ හිතනවා ඇත්ත තමයි කියලා කල්පනා කරා. ධීරත්තු සංකතං ලෝලං අසාරං කදලූපමං මායා මරීචි සදිසං ඉත්තරං අනවට්ඨිතං. සංකතං සංකත ධර්ම කියන්නේ හේතු ප්‍රත්‍යක් ඇතිව හටගන්නවා. යම් කිසි හේතුවක් නිසා හටගන්නවා නම් ඒකට කියනවා සංකත ධර්මයක් කියලා. එතකොට සංකතං හේතු ප්‍රත්‍යයෙන් හටගත් ලෝලං සැලෙන අසාරං අසාර වූ කදුලූපමං කදලි කිව්වේ අතන කදලූපමං කියන කදලි කියන්නේ කෙසෙල් මතකනේ
කදලි. කෙසෙල්. කෙසෙල් වළඳලා තියෙනවනේ නේද? එතකොට කදලි උපමා. කෙසෙල් කඳක්. බඳු මෙතන කෙසෙල් ගෙඩි නෙමෙයි කෙහෙල් කඳකට උපමා කරන්නේ. අසාරං අසාරෝ කෙසෙල් කඳක් බඳු මායා මරීචි සදිසක්. මායා කියන්නේ මිරිගුව. මරීචි කියන්නේ මායාව, මරීචි කියන්නේ මිරිගුව. එතකොට මායාවක්. මරීචි කියන්නේ මිරිගුව. මිරිගුව කියන එක පොඩි හඳුර දැකලා ඇති සිල්මෑණිවරු ඔය මිරිගුව දැක මුවෙක් වගේ කියලා කියන්නේ එහෙම දිය සොයමින් කතර දිගේ කියලා සින්දු එහෙම හදලා තියෙන්නේ. එතකොට මොකද මිරිගුව කියන්නේ බොරුවට ඔය සමහරකට තාර පාරවල් එහෙම ඈත බැලුවම පේනවා. ඔය පෑවිලි කාලෙට නිකන් හරියට වතුර ගලාගෙන යනවා වගේ පේනවා. සමහරට වහිනවා වගේ පේනවා. එතකොට මුවෝ මොකද කරන්නේ? දුවගෙන යනවා වතුර බොන්න කියලා. ගිහිල්ලා බැලුවම එතන නෑ ඈත පේනවා. ආයි දුවනවා. එතකොට මුවෝ දුවලම තිබහ වැඩි වෙලා මැරෙනවා. ඒ වගේ ඒකයි කියන්නේ මායාවක්. මායාව කියන්නේ බොරුවට. මිරිගුවක් කියන්නේ ඒකයි. ඒතර මිරිගුව කියන්නේ අර පේන වැස්සක් වගේ පේන බොරුව. ඒක සමාන වූ. ඒතර අපේ ශරීරයත් හරියට මායාවක් වගේ මිරිගුවක් වගේ ඒකයි කියන්නේ. ඉත්තාරං බොහෝ කල නොපවතිනා වූ. ඒක ගොඩක් කල පවතින්නේ නැහැ. අනවට්ටිතං ස්ථීර නොසිටි ශරීරයට දීරත්තු නින්දා වේවා. නින්දා වේවා කියන්නේ ඉතින් ඒක වැඩක් නැහැ කියන එක තමයි කතා කරන්නේ. යත්ත නාම ජිනස්සායන් මාතුච්ඡා බුද්ධ පෝසිකා ගෝතමී නිදනං යාති අනිච්ඡං සබ්බ සංකතං. යත්ත යම් කරුණක් කියලා අයං නාම මෝතමෝ වූ කලී ජිනස්ස බුදුහාමුදුරන්ගේ මාතුච්ඡා සුළුමවය. සුළුමව කිව්වේ පුංචි අම්මා. අපි කියන්නේ පුංචි කියලා. අම්මගේ නංගි. එතකොට මේ කවුරුවත් නෙමෙයි බුදුහාමුදුරන්ගේ පුංචි අම්මා. බුද්ධ පෝසිකා. බුදුහාමුදුරු පෝෂණය කරපු එක්කෙනා. අපි දන්නවා බුද්ධ මාතා කියලා ප්‍රසිද්ධ වුණේ. එතකොට මහා ප්‍රජාපති ගෝතමියනේ. ඇය තමයි කිරි ටික දීලා හදාගත්තේ. ඒකයි බුද්ධ පෝෂිකා. බුදුහාමුදුරුවෝ පෝෂණය කළා. බුද්ධ පෝෂිකා ගෝතමිය නිදනං යාති. එහෙනම් නිදනං පිරිනුවන් පාන්නට සූදානම් වෙනවා. සබ්බ සංකතං සියලු සංස්කාර ධර්ම අනිච්ඡං අනිත්‍යය. සියලු සංස්කාරයෝ අනිත්‍යයි. දැන් මරණය සිහිපත් කරනවා. 62 ආනන්දෝච තදාසේකෝ සෝඛට්ඨෝ ජින වච්චලෝ තත්තස්සු නිදාරන්තෝ සෝ කරුණං පරිදේවති. තදා එකල්ලි ඒ වෙලාවේ ආනන්දෝ කිව්වේ ආනන්ද හාමුදුරුවෝ සේක පුද්ගලයෙකි. සේක කියලා කිව්වේ සෝවාන් වෙච්ච. එතකොට සෝවාන් වෙලා හිටියේ. ඒකයි සෝවාන් වූ එක වරහන් ඇතුලේ දාලා තියෙනවා සෝවාන් වූ එක කියලා. ජින වච්චලෝ බුදුරජාණන් වහන්සේ කෙරෙහි සෙනෙහි ඇත්තෙකි. සෙනෙහි වච්චලෝ. සෝකට්ඨෝ සොවින් පෙළුණු සෝ හෙතම අස්සූනි ධාරන්තෝ අස්සූනි කඳුළු ධාරන්තෝ ධර්මින් කඳුළු ධර්මින් තත්ත එහිදී කරුණං අනුකම්පාවෙන් පරිදේවති වැළපෙයි. ඔන්න බලන්නකෝ. එතකොට ආනන්ද හාමුදුරුවෝ අඬනවා. ඒකයි මේ කියන්නේ. ඇයි අඬන්නේ? දැන් බලන්න අස්සූනි ධාරෙන්තෝ කඳුළු සලමින් ආනන්ද හාමුදුරුවෝ සෝවාන් වෙලා හිටපු හාමුදුරුවෝ. හැබැයි උන්වහන්සේ සෝවාන් වෙලා ඉඳලත් අඬනවා. ඇයි? මහා ප්‍රජාපති ගෝතමිය පිරිනුවන් පානවයි කිව්වම ඒක ඇයට දරා ගන්න බැරුව ගියා. ඒ හින්දා මේ අය අඬන මේ අය අපවත් පිරිනුවන් පෑම හාමුදුරන්ට දරා ගන්න බැරුව ගියා. ඒ හින්දා හාමුදුරුවෝ අඬන්න පටන් ගත්ත කඳුළු සලලා. ඒකයි මේ කියන්නේ.
හාසන්තිං ගෝතමීයාති නූන බුද්ධෝපි නිබ්බුතිං ගච්ඡති න චිරේනේව අග්ගිරිව නිරින්දනෝ. එතකොට දැන් මේ දුක හා කියන්නේ අහෝ අහෝ කියලා අපි කියන්නේ දුකයි. ඔහොම කියනවා ඊට පස්සේ අර තියන්නේ. ඊට පස්සේ මේ දුක ගැන කියන්නේ. එතකොට ශෝකය ගැන අහෝ එතකොට හා කියලා අපි කියනවා ඊට පස්සේ. අහෝ දුකකි කියන එකයි මේ කියන්නේ. අහෝ අනේ කියලා කියන්නේ අපි සිංහලෙන් කියනවා මොන හරි වුණාම අයියෝ කියනවා. අනේ කියන එක තමයි මේ හා කියන්නේ. ගෝතමිය සන්තිං ශාන්තියට යාතියයි. දැන් දුක්ෙන් හොනි මැරෙනවනන්නේ මැරෙනව නෙමෙයි පිරිනුවන් පානවා. ආයි උපදින්නේ නැතුව. යාති. ඒ කියන්නේ ප්‍රජාපති ගෝතමිය ශාන්තියට යාති යනවා. ශාන්තියට යනවා කියන්නේ පිරිනුවන් පානවා. නචිරේන ඒව නචිරේනේව එතකොට චිරේන චිරේනේව මේකට න දැම්මම නචිරේන වෙනවා. නෑ විරුද්ධාර්ථය එනවා. එතකොට නොබෝ දිනකින්ම මොකද වෙන්නේ? වැඩි දවස් චිර කියන ගොඩාක් කල්නේ. එතකොට නැචිරේන දැම්මම වැඩි කල් යන්න ඉස්සෙල්ලා. පොඩි හඳුනට මේවා මත් තේරෙනවා. මේ නිපාත පිළිවෙල දන්නවනේ. එතකොට චිර කිව්වේ ගොඩාක් කාලෙකින්. එතකොට නෑ දැම්මම ගොඩක් කාල යන්නේ නැතුව නැචිරේනව. නොබෝ දිනකින් ඉක්මනින්ම නූනං ඒකාන්තේම බුද්ධෝපි මෙතන මේ කඩ විසන්ධි කරලා තියෙනවා. බුද්ධෝ අපි බුදුරජාණන් වහන්සේද නිරින්දනෝ ඉන්දන රහිත අග්ගීව ගින්නමෙන් නිබ්බුතින් නිවනට ගච්ඡතියයි. එතකොට ඉන්දන කිව්වේ මේ පෙට්‍රල් ඩීසල් නෙමෙයි. ඒවත් ඉන්දන තමයි. දරවලටත් කියන්නේ ඉන්දන තමයි. ඒ කියන්නේ එතකොට ගින්දර පත්තු වෙන්න නම් ඉන්දන ඕනි. ඒ වගේ මේක වැඩි කල් යන්න ඉස්සෙල්ලා බුදුහාමුදුරුවොත් අනේ පිරිනුවන් පායි. ඒ මහා ප්‍රජාපති ගෞතමියත් පිරිනුවන් පානවා. බුදුහාමුදුරුවොත් වැඩි කල් යන්න ඉස්සෙල්ලා පිරිනුවන් පායි කියලා තමයි දුක් වෙන්නේ. ඒවං විලපමානං තං ආනන්දං ආහ ගෝතමී සුතිසාගර ගම්බීර බුද්ධපට්ඨාන්ත තප්පර. ඒවං මෙසේ විලපමානං වැළපෙන තං ආනන්දං ඒ ආනන්ද තෙරුන්ට මෙහෙම කිය වැළපෙන ආනන්ද හාමුදුරුවන්ට ගෝතමී ප්‍රජාපති ගෝතමිය ආහ කීවාය. මොකද්ද කිව්වේ? සුති සාගර ශ්‍රුතියට සාගරයක් වූ ගම්බීර ගැඹුරු ගුණ ඇති. එතකොට බුද්ධ උපට්ඨාන. එතකොට ආනන්ද හාමුදුරුවන්ගේ බුද්ධ උපස්ථාන තප්පර. ඒ කියන්නේ බුද්ධෝපස්ථානයේ තත්පර වූ. ඒ කියන්නේ දැන් ආනන්ද හාමුදුරුවෝ බුදුහාමුදුරන්ගේ අග්‍ර උපස්ථායක හාමුදුරුවනේ. ඒකයි මේ කියන්නේ. එතකොට මොකද කියන ආනන්ද හාමුදුරන්ට කියනවා ශ්‍රුතියට සාගරයක් වූ. මොකද ශ්‍රුති සාගරකේ ශ්‍රුතියට සාගරයක් අහන්න ආනන්ද හාමුදුරුවෝ අහලා තියෙනවනේ එක් අවස්ථාවකදී බුදුහාමුදුරුවෝ වචන 60000ක් දේශනා කළා. ඉස්පිල්ලක් පාපිල්ලක් නැතුව මතක තියාගෙන හිටියා. උන්වහන්සේ හරි ආසයි බණ අහන්න. ඒතර ගැඹුරු එතකොට බුද්ධ උපස්ථානයේ තත්පර වූ මේක ගාථාවේ තේරුම ඉවර නෑ. ඊළඟ ගාථාවත් එක්ක සම්බන්ධයි. නයුත්තං සෝචිතුං පුත්ත හසකාලේ උපට්ඨිතේ තව මේ සරණං පුත්ත නිබ්බානං සමුපාගතං. එහෙනම් කියන පුතේ ආදරයට කියන්නේ පුතේ කියලා කාටද කතා කරන්නේ? මේ ආනන්ද හාමුදුරන්ට කියන ආදරයට ඉතින් පුතානේ මහා ප්‍රජාපති ගෞතමියගේ පුතා වගේ තමයි. ඉතින් පුතෙක්නේ. එතකොට පුත් මහණ වුණත් ඉතින් පුතා බුදු පුතා. ඒ වගේම
පැවිදි පුතා අපි අම්මත් කියන්නේ ආදරයට බුදු පුතා කියලා කියනනේ. බුදු කියලා දැම්මනේ බුදුහාමුදුරන්ට වගේම අපි කියනවා බුදු පුත්‍රයෝ කිව්වම හාමුදුරන්ටත් බුදු පුතා කියනවා. දැන් මෙතන කියන්නේ පුතා. මහණ වෙලා ඉන්න ආනන්ද හාමුදුරන්ට මේ කියන්නේ පුත්‍රය හාස කාලේ. හසති අපි කියන්නේ ඒකයි මේ හාස කාලේ. හිනහ වෙන්න ඕනි කාලේ. හිසිනා වෙන්න ඕනි කාලේ උපට්ඨිතේ පැමිණලා තියෙනවා. හිනහ වෙන්න ඕනි කාලේ ලැබිලා තියෙද්දී සෝචිතුං ශෝක කරන්නට නෙයුත්තං සුදුසු නෑ. දැන් මේ හිනා වෙන්න ඕනි කාලයක් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඇයි හිනා වෙන්න ඕනි කාලේ ඇයි අඬන්නේ? පුත්‍රේ නිබ්බානං නිවනට සමුපාගතං එළඹි මේ මට තව ඔබගේ සරණං පිහිටය. ඒ හින්දා මේ පිරිනුවන් පාන්නට එළඹෙච්ච මට ඔබ වහන්සේගේ පිහිට තියෙන්නේ වෙන නිකන් මේ හිනා වෙන්න ඕනි කාලේ අඬන්න ඕනි වෙලාවක් නෙවෙයි කියලා තමයි ඇය උපදෙස් දෙන්නේ. තයාතාත සමජ්ජිට්ඨෝ පබ්බජ්ජං අනුජානිනෝ මා පුත්ත විමනෝ හෝති සපලෝතේ පරිස්සමෝ. තාත කියන්නේ තාත්තා එහෙම නෙමෙයි. පුතාට කියන්නේ තාත දරුවා. තාත දරුව තයා ඔබ විසින් සමජ්ජිට්ඨෝ මනාව ඇරයුම් කරන ලද බුදුහාමුදුරුවෝ කියලා බරහන් ඇතුලේ දාලා තියෙන්නේ නෝ අපිට පබ්බජ්ජං පැවිද්ද අනුජානී අනුදත්ත. ඇයි ආනන්ද හාමුදුරුවනේ පැවිද්ද අරන් දෙන්න උත්සාහ ගත්තේ? ඒකයි මේ කියන්නේ. දරුව නැත්තම් පුතේ ඉස්සල පුතා කිව්වා දැන් කියනවා දරුවේ. එතකොට ඔබ විසින් තමයි බුදුහාමුදුරන්ට ඇරයුම් කරලා අපට පැවිද්ද අරන් දෙන්න කටයුතු කළේ. පුත්‍රයාණිනි. ආයි මෙතන කියන පුතාණිනි. විමලෝ මා හෝහි. එතකොට විමනෝ දොම්නස් නොවන්න. විමනෝ මා එපා. මා කිව්වේ එපා කියන එකනේ. එතකොට එපා. දොම්නස් නො කියන එක නේ. නොවන්න. දුම්නස් නොවන්න. තේ ඔබගේ පරිස්සමෝ සපලෝ ඔබගේ පරිශ්‍රමය කියන උත්සාහය පරිස්සමෝ ඒවා තේරෙනවා සරලයි. පරිස්සමෝ පරිශ්‍රමය නැත්නම් උත්සාහය සපලෝ ඵල සහිතයි. ඒක ඉටු වුණා කියන එක. යන්න දිට්ඨං පුරාණේහි තිත්තිකාචරියේහි පී තං පාදං සුකුමාරීහි සත්තවස්සාහි වේදිතං. පුරාණේහි තිත්තිකාචරියේහි අපි පුරාණ කියේ පැරණි තීර්ථක ආචාර්යේහි තිත්තික ආචාර්ය මෙතන ආචාර්ය මෙතන කැඩෙනවනේ. එතකොට ආචාර්ය තිත්තික ආචාර්යේහි. එතකොට පැරණි තීර්ථක ආචාර්යවරුන් විසිනුදු ඒ කියන්නේ පැරණි ඒ ආචාර්යවරුන් තීර්ථක ගුරුවරු පවා යම් නිවනක් නදිට්ඨං නොදක්නා ලදද තම් පදං ඒ නිර්වාණ පදය සත්ත වස්සාහි සත් හැවිරිදි සුකුමාරීහි සිව්මැලි දැරියන් විසිනුදු වේදිතං දැනගන්නා ලදී. එතකොට මේ ඒ කාලේ හිටපු තීර්ථකයන්ටත් ලබා ගන්න බැරි වෙච්ච නිවන 7 අවුරුදු ගෑනු ළමයි පවා ලබා ගත්තා. ඒ කියන්නේ සසර ඒ ධර්මයේ ප්‍රගුණ කරපු ඇත්තෝ ඒ විදිහට රහත් වුණා. බුද්ධ ශාසන පාලේතා පච්චිමං දස්සනං තව තත්ත ගච්ඡාමං පුත්ත ගතෝ තත්තන දිස්සතේ. බුද්ධ ශාසන පාලිතා බුද්ධ ශාසනය
බුදු සසුන පාලනය කරන පුත්‍රයාණෙනි තව ඔබගේ පච්චිම අවසාන දස්සනං දැකීමයි. යත්ත යම් තැනක ගතෝ ගියේ න දිස්සතේ නොදක්නා ලැබේද අහං මම තත්තෙහි ගච්ඡාමි යමි. මම පේන්නේ නැති තැනකට යනවා. ඒ කියන්නේ මම කියන්නේ යම් තැනකටද දකින්න බැරි තැනකට නොදක්නා ලැබේද. ඒ කියන්නේ දකින්න බැරි තැනකට මම යනවා. ඒ කියන්නේ නිවන් දැක්කමයි හොයන්න බෑනේ. ඒකයි මේ කිව්වේ. 69 කදාචි ධම්මං දේසෙන්තෝ කිපිලෝ කග්ගනායකෝ තදාහං ආසිසංස වචං අවෝචං අනුකම්පිකා. එතකොට කදාචි කිසියම් දිනක ලෝකග්ග නායකෝ ලෝක අග්ග නායක ලෝක අග්‍ර වූ නායකයන් වහන්සේ බුදුහාමුදුරුවෝ තමයි නේද? එක එක ලස්සන වචන දාලා තියෙනවා. කිසියම් දිනක ලෝකග්ග නායකයෝ ලෝක අග්ග නායක කඩා ගන්න. එතකොට හරි. ලෝක අග්ග නායකෝ ලෝකග්ග නායකෝ ලෝකාග්‍ර වූ නායකයන් වහන්සේ ධම්මං දේසෙන්තෝ ධර්මයේ දේශනා කරමින් කිවිසිසේක්ද තදා එවිට අහං මම අනුකම්පිකා අනුකම්පා ඇත්තේ ආසින්ස වචං ආශිර්වාද වචනයක් අවෝච කීවෙමි නේද? මේක හරි ලස්සනයි. මේ ලස්සන සිදුවීමක් කියන්නේ පොඩි හාමුදුරනේ. සිල්මෑණිවරෝ බුදුහාමුදුරුවෝ දවසක් ධර්ම දේශනා කරනවා. ධර්ම දේශනා කරන අතරේ බුදුහාමුදුරන්ට කිඹුසුමක් ගියා. දැන් අදත් ඔය කිඹුසුමක් යනකොට කිවිසිසේක් දෙක කිඹුහුමක් යනවා කියලා කියන්නේ කිඹුහුමක් යනවා. කිඹුහුමක් යනකොට මෙතන අහගෙන හිටපු මහා ප්‍රජාපති ගෝතමී මොකද කරන්නේ? ආසින්ස වචං අවෝචුං අවෝචං මොකද්ද කිව්වේ? අවෝචං මොකද්ද කිව්වේ? ආසින්ස වචං. එතකොට ආශිර්වාද වචනයක් කිව්වා. දැන් කිඹුහුමක් යනකොට සමහර අය සුවපත් වේවා කියනවා. ඇයි? එහෙම ඉස්සර සම්ප්‍රදායක් තිබිලා තියෙනවා කිඹුහුමක් යනකොට කවුරුත් දීර්ඝායුෂ ලැබේවා කියනවා. ඒකට ආශිර්වාදයක්. මොකද ඒක කෙනෙක් හිතනවා මේක නිකන් හොඳ නෑ වගේ කිඹුහුමක් යන එක ලෙඩක් හැදිලා වගේ කිඹුහුමක් යන්නේ නේද? බුදුහාමුදුරන්ට කිඹුහුමක් ගිය වෙලාවේ එතකොට මහා ප්‍රජාපති ගෝතමී ඇය ආශිර්වාද කරා අනුකම්පා ඇති ආසින්ස වචං ආශිර්වාද වචනයක් අවෝච කීවෙමි. ඇයට මතක් වෙනවා මේක. චිරංජීව මහාවීර කප්පං තිට්ඨ මහාමුනි සබ්බ ලෝකස්ස අත්ථාය භවස්සු අජරාමරෝ. මහාවීරයන් වහන්සේ චිරංජීව බොහෝ කල් ජීවත්වන සේක්වා. මහාවීර බුදුහාමුදුරන්ට අර කිඹුහුමක් ගිය වෙලාවේ මේ කියපු එක මේ කියන්නේ. මොකක්ද ජීවත් වෙන සේක්වා. මහා මුනිවරයාණෙනි කප්පං කල්පයක් තිට්ඨ වැඩ සිටින්න. සබ්බ ලෝකස්ස එතකොට සියලු ලෝකයාට අත්ථාය වැඩ පිණිස අජරාමර භවස්සු වෙනසේක්වා. අජරාමර ඒ කියන්නේ පිරිනුවන් පාන්න නැතු බොහෝ කාලයක් කියන්නේ ජීවත් වෙන සේක්වා කියලා ආශිර්වාද කරනවා බුදුහාමුදුරන්ට. තං තථාවාදිනින් බුද්ධෝ මමංසෝ ඒතදබ්‍රවී නහේවං වන්දියා බුද්ධා යතා වන්දිසි ගෝතමී. ඉතින් ඇය එහෙම කියනකොට බුදුහාමුදුරුවෝ ඇයට උත්තරයක් දුන්න. මොකද්ද? තථාවාදිනින්
එතකොට තථා වාදිනින් එසේ කියන්නා වූ තථා එසේ එහෙම වාදිනින් කියන්නා වූ තං මමං ඒ මට සෝබුද්ධෝ ඒ බුදුහාමුදුරුවෝ ඒතං අබ්‍රවී මෙහෙම කිව්වා නැත්නම් මෙසේ දේශනා කළා ගෝතමිය යතා වන්දසි ඔබ යම් අයුරකින් වඳිහිද බුද්ධෝ බුදුවරු ඒවං නහි වන්දියා මෙසේ නොවැන්ද යුත්තාහ බුදුහාමුදුරන්ට එහෙම වඳින්න ඕනේ මොකද මෙහෙම කිඹුහුන් යනකොට එහෙම දීර්ඝායුෂ ලැබේවා කියලා එහෙම ආශිර්වාද කරන්න ඕනේ බුදුහාමුදුරුවන්ට කියලා බුදුහාමුදුරේ වෙලේ දේශනා කරලා තියෙනවා කතං චරහි සබ්බඤ්ඤෝ වන්දිතබ්බා තථාගතා කතං අවන්දියා බුද්ධා තං මේ අක්කාහි පුච්චිතෝ සබ්බඤ්ඤෝ සර්වඥයන් වහන්සේ චරහි එසේනම් තථාගතයන් වහන්සේලා කතං කවර ආකාරයකට වන්දිතබ්බා වැන්ද යුත්තාහුද කොහොමද බුදුහාමුදුරනේ වඳින්නේ බුද්ධා බුදුවරු කතං කවර ආයුරකින් අවන්දියා නොවැන්ද යුත්තාහුද එහෙනම් කොහොමද වඳින්නේ කොහොමද අවන්දියා වැන්ද නොවදින්නේ වඳින්න හොඳ නැත්තේ මොන විදිහටද පුච්චිතෝ විමසන ලද මේ මට අක්කාහි කියනු මැනවි බුදුහාමුදුරනේ බුදුහාමුදුරන්ට වඳින්න ඕනි කොහොමද වඳින්න හොඳ නැත්තේ කොහොමද කියලා මට කියන්න බුදුහාමුදුරනේ 73 ආරද්ද විරියේ පහිතත්තේ නිච්ඡං දල්ල පරක්කමේ සමග්ගේ ශාවකේ පස්සේ ඒසා බුද්ධාන වන්දනා ඔන්න වඳින හැටි ආරද්ධ වීරියේ පටන් ගන්නා ලද වීරිය ඇති පහිතත්තේ නිවන් පිණිස යොමු කළ සිත් ඇති නිච්ඡං නිතරම දල්හ පරක්කමා දැඩි උත්සාහය ඇති දල්හ පරක්කම දැඩි උත්සාහය තියෙන්න ඕනේ එතකොට සමග්ගේ සමගිව සිටින ශාවකයන් පස්සේ දක්නේ නම් ඒසා මෙය බුද්ධාභිවන්දනා බුදුරදුන්ට කරන වන්දනාව වෙයි. අන්න බුදුහාමුදුරන්ට නිකම් මල්ලට්ටියක් අරගෙන වඳිනවා කියන එක නෙමෙයි දන ගහලා වඳිනවා කියන එක නෙමෙයි බුදුහාමුදුරෝ නියම වැදීම කියන්නේ මොකද්ද? පටන් ගන්නා ලද වීරිය ඇති නිවන් පිණිස යොමු කළ සිත් ඇති නිතරම දැඩි උත්සාහයෙන් යුතුව සමගිව සිටින එතකොට ශ්‍රාවකයන් දකින්න පුළුවන් නම් ඒක තමයි මට හොඳම කරන වැඩේ. ඒ කියන්නේ රණ්ඩු කරන්නේ නැතුව නිවනට යොමු වෙනවා. බුදුහාමුදුර බලාපොරොත්තු වෙන්නේ ඒක නිකන් උදේ හවස වඳින එක නෙමෙයි. එහෙම වඳින්න එපා කියන එක නෙමෙයි. මතක තියාගන්න බුදුන් වඳින්නත් ඕනේ. අර ධර්ම ප්‍රතිපත්ති පුරණ භික්ෂුව තමයි බුදුහාමුදුර අගය කළේ. ඒකට 74 වෙනි එක. තතෝ උපස්සයං ගන්තා ඒකිකාහං විචින්තයින් සමග්ගං පරිසංනාතෝ රෝචේති තිභවන්තගෝ තතෝ ඉක්බිති උපස්සයං මෙහෙණවරට ගන්වා ගොස් ඒකිකා අහං එකලා වූ මම විචින්තයින් සිතුවෙමි. ප්‍රජාපති ගෞතමිය කියනවා ඊට පස්සේ මම ගිහිල්ලා මෙහෙණවරට ගිහිල්ලා මම මෙහෙම හිතුවා. මොකද්ද හිතුවේ? තනිව ඉන්නකොට මෙහෙණවරට ගිහිල්ලා ඉන්න අතර මෙහෙම හිතනවා ත්‍රිවිධ භවයන්හි තිභවන්තිගෝ ති කිව්වේ එකයි තුන කියන එකනේ. ඒතර ත්‍රිවිධ. ඒතර භවයන් තිභවයන්ගෝ අන්තයට ගිය නාතෝ නාතයන් වහන්සේ සමග්ගං සමගි වූ පරිසම් පිරිස රෝචේති රුචි කරයි. ඒතර බුදුහාමුදුරුවෝ වික්ෂු සංඝයාගේ සමගි බව රුචි කරනවා කැමැති. 75 වෙනි ගාථාව.
හන්දාහං පරිනිබ්බිස්සං මා විපත්තිං තමද්දසං ඒවාහං චින්තයිත්වාන දිස්වාන ඉසි සත්තමං හන්ද ඒකාන්තයෙන් අහම් මම පරිනිබ්බිස්සං පිරිනුවන් පාන්නෙමි මං අනිවාර්යෙන්ම පිරිනුවන් පානවා තං එය විපත්තිං විපතක් ලෙස මා අද්දස නොදෙටිමි ඒක විපත්තියක් කියලා මන් නම් හිතන්නේ අහං මම ඒවං මෙසේ චින්තයිත්වා සිතලා ඉසි සත්තමං බුදුන් වහන්සේ දිස්වා දැකලා ඊට පස්සේ එය මොකද කරන්නේ දැන් මේක පිරිනුවන් පාන එක ඒක නරක එකක් නෙමෙයි කියලා හිතලා බුදුහාමුදුරන් වහන්සේ දැකලා මේ ගාථා මෙතන ඉවර වෙන්නේ ඊළඟට දිගට යනවා අය වන්දනා කරනවා බුදුහාමුදුර වන්දනා කරලා අවසර ගන්නවා ඉතින් ওই කතාව තමයි මේ ඉදිරියට යන්නේ එතකොට අපි මං හිතන්නේ ගාථා 25ක් අද අපි කතා කළා එතකොට 51 ඉඳලා 75 වෙනි ගාථාව දක්වා අපදාන පාළියේ මේ පෙළට කතා කරනවා අපි ඊළඟ පාඩමේදී 76 වෙනි ගාථාවේ ඉඳලා තවත් 25ක් 100 දක්වා අපි කතා කිරීමට බලාපොරොත්තු වෙනවා. ඉතින් පොඩි හාමුදුරුවෝ මේක නැවත ටිකක් අහලා පොතත් බලලා මේ ඔබගේ පාළි දැනුම වර්ධනය කරගමු. පිරිවෙන් අවසාන පන්තියට එන මේ පාළි වැඩසටහනේ තවත් පාඩමක් අපි මෙසේ නිමාවටපත් කරනවා. ලබන සතියේදී නැත්නම් ඊළඟ පාඩමේදී අපි ඊළඟ කොටස තුලින් හමු වෙමු. හැම දිනාටම තෙරුවන් සරණයි. සබ්බදානං ධම්මදානං ජිනාති. සියලු දානයන්ට වඩා ධර්ම දානය උතුම් වන්නේය යන උතුම් බුදු වදන පසක් කරමින් පිරිවෙන් අධ්‍යාපනය ලබන සුවහසක් පොඩි හාමුදුරුවන් වහන්සේලාගේ මෙහෙණින් වහන්සේලාගේ සහ දුවා දරුවන්ගේ දහම් ඇස විවර කරමින් සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා ධම්මික පෙරේරා ෆ්‍රෙසිලා පෙරේරා පදනම මගින් සිදු කෙරෙන මහඟු සමාජ සත්කාරයයි ටීපී පිරිවෙන් අධ්‍යාපනය